හරි පුතේ. මට බයනවනේ. හරි අපි බලමු. කලමනාකරණය. දැන් මේකේ පුතේ සිංහල වලට අදාළව හිතමු සිංහල වල අපි තියන්නේ මේ සංදි සිංහල වල අපි කතා කරන්නේ මේ වගේ සංදි වෙනවා කියලා කියන්නේ වචන දෙකක් එකට ගලපන්න. මේ විදිහට පොඩ්ඩක් හිතන්න එපා. මේ මම නිකන් පැහැදිලි කරන්නේ. ඒතර කලමනාකරණය කියලා කියන්නේ පුතේ කල කියලා කියනවා නැත්නම් කල කියලා කියනවා. අපි කල යුතු දේ කලමනාකරණය. ඒ කියන්නේ කල කියලා කියනවා කල යුතු දේ. මනා කියලා කියනවා කලමනා. මනා ලෙස නැත්නම් අපි ඒක කියනවා නිවැරදිව කිරීම. මනා ලෙස කළ යුතු දේ මනා ලෙස කරණය කියලා කියන හිතේ කිරීම. හරි. එතකොට මොකද්ද මේ කළ යුතු දේ? මේකට අපි කියනවා හරි දේ. මනා ලෙස නැත්නම් හරියට කිරීම අපි කියනවා කලමනාකරණය. නැත්නම් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. කළ යුතු දේ නැත්නම් හරි දේ කරනවා. අපි ඒකට කියනවා ළමා සඵලදායීතාවය. සඵලදායීතාවය. හරියට කරනවාට අපි කියනවා පුතේ. නැත්නම් හරි ක්‍රමයට කරනවාට අපි කියනවා කාර්යක්ෂමතාවය. අපි මේකට කියනවා කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය. හරි. හරි. එතකොට පුතේ අපි කිව්වා කලමනාකරණය කියලා කියන්නේ සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය. පොඩ්ඩක් ඔයගොල්ලෝ රතුපෑනේ ලියපු නිර්වචනය ආයි කියවන්න බලන්න. අනුපති අනුහන්නේ බලන්න. අහන්න බලන්න. නාංගි ඕලන්න තියෙන්නේ දාන්න ඔක්කොම වෙයිටිං එක. හරි. පුතේ අපි කිව්වා මොකද්ද? සම්පත් සඵලදායීව හා කාර්යක්ෂමව භාවිතා කිරීම කලමනාකරණය කියලා. ඊට පස්සේ මේ කලමනාකරණය අපි කලමනාකරන කාර්යයන් කතා කරනවා. ඒ කලමනාකරණයේදී කලමනාකරන කාර්යයන් හතරක් තියෙනවා.
එකක් අපි කියනවා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය. පුතේ අන්තිම කොටසදී කියන්නේ ඔන්න ඔය. ඒතර පළවෙනි කොටසදී කියනවා මොකද්ද? කළමනාකරණය නැත්නම් කළ යුතු දේ මනා ලෙස කිරීම නැත්නම් හරි දේ හරියට කිරීම නැත්නම් සඵලදායීතාවය හා කාර්යක්ෂමතාවයකින් යුතුව කාර්යයක් කිරීම අපි කළමනාකරණය කියලා කියනවා. ඒ කියන්නේ සඵලදායීතාවය කියලා අපි කියන්නේ මොකද්ද පුතේ? අපි සඵලදායීතාවය කියලා කියනවා අපේක්ෂිත ආයුරින්ම ප්‍රතිඵලය ළඟා කර ගැනීම. නැත්නම් අපේක්ෂිත අරමුණ ළඟා කර ගැනීමට අපි කියනවා සඵලදායීතාවය කියලා. අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම. කාර්යක්ෂමතාවය කියන පුතේ අවම සම්පත් වලින් උපරිම නිමවුමක් ලබා ගැනීමට අපි කියන පුතේ කාර්යක්ෂමතාවය කියලා. දැන් ඔයාලට මේක කිව්වට සමහරක් විට මං හිතනවා මේ කියන්නේ මොකද්ද කියලා හරියටම පැහැදිලි නැති වෙයි. මොකද්ද මේ ඵලදායීතාවය? මොකද්ද මේ කාර්යක්ෂමතාවය? මං ආයෙ කියන්නම් කළමනාකරණය කියලා කියන පුතේ කළ යුතු දේ මනා ලෙස කිරීම නැත්නම් හරි දේ හරියට කිරීම නැත්නම් සඵලදායීතාවය හා කාර්යක්ෂමතාවයකින් යුතුව කාර්යයක් ඉටු කිරීම. එතකොට අපි සඵලදායීතාවය කියලා කියන අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම. කාර්යක්ෂමතාවය කියනවා අවම සම්පත් වලින් උපරිම නිමවුමක් ලබා ගැනීම. එතකොට කළමනාකරණයේදී කළමනාකරණ කාර්යයන් 4ක් තියෙනවා. මෙන්න මේ ටික එකට එකතු කරලා තමයි ඔය රතු පෑනේ නිර්වචනය දීලා තියෙන්නේ. මෙන්න මේ 4 ගැන පුතේ අපි ඊළඟට විස්තරාත්මකව එකින් එකට කතා කරනවා. ඊට කලින් මෙන්න මේ දෙක මම පැහැදිලි කරන්නම්. හරි. මම සරල උදාහරණයක් ගන්නම්. හැමෝම ඔයගලන් ගාව තියෙන පෑන් පැන්සල් පොඩ්ඩක් පැත්තකින් තියලා මේ උදාහරණය අහගන්න. මෙන්න එක මිනිහෙක් ඉන්නවා. මෙන්න එක මිනිහෙක් ඉන්නවා. මෙයා ගාව තියෙනවා මෙන්න මෙහෙම පුටුවක්. මේ මිනිහෙක් ඉන්නවා. හොඳට අහගන්න පුතේ. මෙයා ගාව තියෙන පුටුවක්. මෙන්න මෙතන තියෙනවා ස්ටේජ් එකක්. මේ ස්ටේජ් එකේ මෙන්න මෙතනින් පුටුව ගිහින් තියන්න ඕනේ. හරි. අපි හිතමු සාමාන්‍යයෙන් මෙයාට මේ පුටුව කොහොමද අරන් යන්න පුළුවන් ක්‍රම. දැන් ඔයාලට කිව්වොත් එහෙම පුටුව ගෙනිහිල්ලා ස්ටේජ් එක උඩින් තියන්න කියලා කොහොමද කවිඳු ගිහින් තියන්නේ? කවිඳු කියන්න බෑ. කවිඳු කොහොමද අරන් යන්නේ? මේක අර ටිකක් බර දී පුටුවක් ඈ. කවිඳු කියන්න බෑ කොහොමද අරන් යන්නේ? උස්සගෙන අරගෙන උස්සගෙන කොහමද? නිකන් උස්සලා ඔලුවල තියාගෙන යනවද නැත්නම් උස්සලා පැත්තෙන් කිහිල්ල ගහගෙන යනවද? නැත්නම් බිම දිගේ අදගෙන යනවද? කොහමද අරන් යන්නේ? බර ලී පුටුවක් ඔලුවෙන් තියාගන්නවා. ඔලුවල තියාගෙන යනවා. හරි. සනුජිට දුන්නොත් කොහමද අරන් යන්නේ? සනුජි කියන්න පුතේ ඇහෙනව නේද අර සනුජි ඔයගොල්ලන්ට ගෙදරින් පන්තියට එන්න කිව්වේ අද නම් වචනයක්වත් කතා කරන්න එපයි කියලාද? එහෙම කියලා ඇහුවොත් මොනවා ඇහුවත් උත්තර දෙන්න එපා කියලා.
අර ඔයගොල්ලෝ අහලා තියෙනව නේද අර අන්තරයේ කතාව? ගුණා වගේ ඉන්න කියපු කතාව දන්නව නේද? ඒ වගේද නෑනේ. අර වෙඩින් එකට ගිහිල්ලා ගුණා වගේ ඉන්න කිව්වම ඒ වගේ කියලා ඇහුවද නෑනේ. නිර්මාණي කොහොමද කරන්නේ පුතේ? තව නිර්මාණي එක්කෙනෙක් අර ඔව් තව අයියා එක්කෙනෙක් එකතු වෙලා අර අයියා. හරි පූර්ණිමා කොහොමද අර අයියන්නේ? නිර්මාණي කිව්ව අනිත් එක්කෙනා මම තමයි එහෙමද? ඈ පූර්ණිමා කොහොමද අර අයියන්නේ? කියන්න පුතේ. හරි. මෙන්න මෙයාට පුළුවන් මේක එක්ක ඔලුවට තියාගෙන යන්න. මෙයාට කිහිල්ල ගහගෙන යන්න පුළුවන්. ඉතින් මෙයා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ඕම ගිහිල්ලා මෙතනින් තියන්න පුළුවන්. නැත්තම් මෙහෙම ගිහිල්ලා ඕම ඇවිල්ලා මෙහෙම මෙතනින් තියන්න පුළුවන්. නැත්නම් මෙයාට මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් තියන්න පුළුවන්. ඔන්න පාරවල් තුනක් තියෙනවා A B C. හරි. බලන්න පුතේ. ඵලදායීතාවය, සඵලදායීතාවය කියලා කියන්නේ මොකද්ද? අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම. ඒ කියන්නේ මෙයා A කියන පාරෙන් ගියත් කමන්නේ C කියන පාරෙන් ගියත් කමන්නේ B කියන පාරෙන් ගියත් කමන්නේ පුටුව ඔලුවට තියාගෙන ගියත් කමන්නේ බිම දිගේ ඇදගෙන ගියත් කමන්නේ තව එක්කෙනෙක් එක්ක උත්සගෙන ගියත් කමන්නේ කොහොම හරි මෙන්න මෙතෙන්ට පුටුව ගිහිල්ලා තිබ්බනම් අපි ඒකට කියන පුතේ මොකද්ද සඵලදායීතාවය. ඒ කියන්නේ මොකද්ද? කොහොම හරි අපේ අරමුණ ඉටු වෙලා. ඒ කියන්නේ මොකද? පුටුව මෙතෙන්ට ගෙනිහිල්ලා. ඒකට ඒකෙදි සඵලදායීතාවය කියලා කියන්නේ අරමුණ ඉටු වුණාද කියන එක. අවශ්‍ය තැනට පුටුව අරන් ගියාද කියන එක. ඒතර ඒක ඔලුවට තියන් ගියාද, ඇදගෙන ගියාද, තව එක්කෙනෙක් එක්ක අරන් ගියාද, A කියන පාරෙන් ගියාද, B කියන පාරෙන් ගියාද, C කියන පාරෙන් ගියාද කියන එක වැඩක්. හරි. එතකොට පුතේ ඒක තමයි අපි කියන්නේ සඵලදායීතාවය කියන්නේ. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මොකද්ද? අවම සම්පත් වලින් උපරිම නිවීමක් ලබා ගත්තා. අවම සම්පත් කියලා කියන්නේ එයා අඩු කාලයකින් අඩු ශ්‍රමයකින් එයා අඩු පිරිවැයකින් මේක නිම කරා නම් අනේකට අපි කියනවා පුතේ කාර්යක්ෂමතාවය කියලා. එහෙනම් එයා A කියන පාරෙන් ගියා නම් කාර්යක්ෂමතාවයක් නැහැ. C කියන පාරෙන් ගියා නම් කාර්යක්ෂමතාවයක් නැහැ. එහෙනම් එයා B කියන මාර්ගයෙන් ගියා නම් තමයි කාර්යක්ෂමතාවයක් තියෙන්නේ. ඒ කියන්නේ එයා අඩු ශ්‍රමයකින් අඩු කාලයකින් වැඩේ කරලා තියෙනවා. ඒ කියන්නේ අවම සම්පත් වලින් උපරිම නිමවුමක් එයා ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් ගත කරලත් නැහැ, වැඩි ශ්‍රමයක් ගත කරලත් නැහැ. හැබැයි එයා නිමවුම අරන් තියෙනවා. එහෙනම් ඔන්න ඔය දෙකම එකට එකතු වුණාම තමයි පුතේ කලමනාකරණය කියන එක හැදෙන්නේ. තේරුණාද ළමයි? නිර්මාණي තේරුණාද? කවිද තේරුණාද? ඔව් සර්. කවිදු හරි අපි පුතේ ලියමු. අපි මෙන්න මේක ලියාගමු. මේක පොඩ්ඩක් අඳගන්න. මේ රූප අඳින්න එපා. මේක විතරක් අඳගන්න. හරි ලකුණු දෙක ඕනෙත් නැහැ.
කළ යුතු දේද යට මොනවද තියෙන්නේ? මොකද්ද පුතේ? කොතනද කවුද? මේ ටිකද? කළ ඔව් සර්. හරි දේ සඵලදායීතාවයේ වෙන පැනකි ලියන්න. අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම. හරි දේ නැත්නම් සඵලදායීතාවය කියලා කියනවා. අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම. සර් මැද තියෙන්නේ. මනා ලෙස නැත්නම් නිවැරදිව මෙන්න මෙතන මනා ලෙස නැත්නම් නිවැරදිව හරියට කාර්යක්ෂමතාවය ඒක යටින් ලියන්න අවම සම්පත් වලින් උපරිම නිමවුමක් ලබා ගැනීම. කාර්යක්ෂමතාවය කියන පුතේ අපි අවම සම්පත් වලින් උපරිම නිමවුමක් ලබා ගැනීම. සර් කාර්යය ලියා ගන්නත් ඕනේද? ඔය කාර්යයන් හතරක් ලියා ගන්න. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. පුතේ ඔයගොල්ලන්ගේ වැරදි නිවැරදි කිරීම කාට හරි අමාරු කෙනෙක් ඉන්නවද? ළමයි වැරදි නිවැරදි කිරීම කියන පාඩම දෙවෙනි එක මොකද්ද? කාට හරි අමාරු. මොකද්ද පුතේ? කවිදු ඔය දෙවෙනි එක ඒකේ සැලසුම්කරණයට වලට සංවිධානකරණය මෙහෙයවීම අන්තිම එක පාලනය. හරි පුතේ ඔයගොල්ලන්ගේ වැරදි නිවැරදි කිරීම කාට හරි අපහසු කෙනෙක් ඉන්නවා නම් අද රිවිෂන් ක්ලාස් එකේ වැරදි නිවැරදි කිරීම පටන් ගන්නවා. අද 9යි කාලයට පටන් ගන්නේ. 9යි කාලේ සිට 12යි කාලේ වෙනකන් පන්ති තියෙනවා. ඕගොල්ලන්ගේ කවුරු හරි වැරදි නිවැරදි කිරීම පැහැදිලි නැති හෝ තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න. මම ලින්ක් එකේ වන්න. පැහැදිලි නේද? අපේ වැරදි නිවැරදි කිරීම කියන පාඩම. එතකොට ඒක පාඩම සාමාන්‍ය රිවිෂන් ක්ලාස් එකේදී සති 3කින් අවසන් වෙනවා. අද ඊළඟ සතිය සහ ඊළඟ සතිය සති 3කින් පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා. කැමති කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අවශ්‍යයි නම් මට මෙසේජ් එකක් දාන්න මම ලින්ක් එක දෙන්නම්. වැරදි නිවැරදි කිරීම කියන්නේ අනිවාර්යෙන් විභාගෙ දින ප්‍රශ්නයක්. මොකද අවුරුදු 7ක් පිටිපස්සට ගියොත් එහෙම අවුරුදු 7ේම එක දිගට ආපු ප්‍රශ්නයක්. හරි පුතේ හැමෝම ලියාගෙන ඉවරයිද? තව ලියන අය ඉන්නවද? හරි අපි අනුමාතෘකාවක් ලියමු. අනුමාතෘකාවක් ලියන්න පළවෙනි අනුමාතෘකාව
සඵලදායීතාවය සඵලදායීතාවය හරි ඒකට අපි ලියමු කළු පෑනේ ලියමු ව්‍යාපාරයේ විසින් අපේක්ෂා කළ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීම මේ පැන නම් ලියන්න ඒකම සඵලදායීතාවය ලෙස හඳුන්වයි හරි පුතේ උදාහරණයක් ලියමු ව්‍යාපාරයේ නිෂ්පාදන ඉලක්කය වූ ඒකක 10000ක ප්‍රමාණය ව්‍යාපාරයේ විසින් ඒකක 10000ක් ඒකක 10000ක ප්‍රමාණය නිෂ්පාදන ඉලක්කය වූ ඒකක 10000ක ප්‍රමාණය ව්‍යාපාරයේ විසින් නිෂ්පාදනය කර තිබීම හරි ඉතින් දෙවෙනි එක ලියමු අපි කාර්යක්ෂමතාවය හරි ඒකට අපි ලියමු
පුතේ කල්පයන්නේ ලියන්න. කලින් එකේ වගේම කල්පයන්නේ ලියන්න. අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි සම්පත් භාවිතා කිරීම. සම්පත් භාවිතා කිරීම. අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි සම්පත් භාවිතා කිරීම. දෙපැනලා ලියමු. දෙපැනලා ලියන්න. කාර්යක්ෂමතාවය ලෙස හඳුන්වන කාර්යක්ෂමතාවය ලෙස හඳුන්වයි. හරි. පුතේ අපි උදාහරණයක් ලියමු. උදාහරණයක් ලියමු. පුද්ගලයන් 10 දෙනෙක් භාවිතා කරන පුද්ගලයන් 10 දෙනෙක් භාවිතා කරන ළඟා කර ගැනීමට අපේක්ෂා කළ අරමුණක් භාවිතා කළ පුද්ගලයන් 10 දෙනෙක් භාවිතා කර ළඟා කර ගැනීමට අපේක්ෂා කළ අරමුණක් පුද්ගලයන් 8 දෙනෙක් භාවිතා කර පුද්ගලයන් 8 දෙනෙක් භාවිතා කර ළඟා කර ගැනීම දෙනෙක් භාවිතා කර ළඟා කර ගැනීම. හරි. පුතේ පැහැදිලිද? සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය. පුතේ රතු පෑනෙන් තරු දෙකක් දාගන්න. විභාගෙට ගොඩක් අවුරුදු වල හැඳින්වීමක් කරන්න ආපු දෙකක් තමයි මෙන්න මේ දෙක. සඵලදායීතාවය යනු කුමක්ද? කාර්යක්ෂමතාවය යනු කුමක්ද කියලා අහලා තිබුණා. ඒතර ඒ වගේ ඇහුවොත් අපි ඔන්න ඔය වගේ කෙටි උත්තරයක් සමග උදාහරණයකින් පැහැදිලි කළොත් අපිට සම්පූර්ණ ලකුණ ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් හොඳට බලන්න පුතේ. සඵලදායීතාවය කියන එක ලේසි. මොකද්ද? අපේ අරමුණ අපි ඉටු කරගත්තද නැද්ද කියලා බලන එක. කියන්නේ අපි මෙහි ඉඳන් අනුරාධපුරයට යනවා නම් අපි අනුරාධපුරයට ගියාද නැද්ද කියන එක තමයි සඵලදායීතාවය කියන්නේ. අපි අනුරාධපුරයට ගියා නම් සඵලදායී. නැත්තම් සඵලදායී නෑ. හැබැයි ඒක අවම සම්පත් භාවිතා කරලාද කොහොමද කළේ කියන එක අදාළ නෑ. කාර්යක්ෂමතාවය කියන්නේ අවම සම්පත් භාවිතා කරලා උපරිම නිමවුමක් ලබා ගන්න. එතකොට ওই දෙක එකට එකතු වුණාම තමයි පුතේ කාර්යක්ෂමතාවය කියන එක හදන්නේ. දැන් හිතන්නකෝ අර මෙන්න මෙයා අවම සම්පත් භාවිතා කරලා පුටුව ගෙනිල්ලා මෙතනින් තියෙනවා. පුටුව ගෙනිල්ලා මෙතනින් තියලා යනවා මේ මෙතනින්. එතකොට කාර්යක්ෂමතාවයක් තියෙනවා. හැබැයි සඵලදායීතාවයක් නැහැ. එහෙනම් කළමනාකරණයක් නැහැ. දැන් මෙයා A කියන පාරෙන් ගිහිල්ලා
පුටුව තියෙනවා. එතකොට සඵලදායීතාවයක් තියෙනවා. හැබැයි කාර්යක්ෂමතාවයක් නැහැ. එහෙනම් කළමනාකරණයක් නැහැ. එතකොට කළමනාකරණය වෙන නම් පුතේ මේ දෙකම තියෙන්න ඕනේ. හරි. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. පුතේ හැමෝම මේක ඇඳගත්තා නේද? මම අකනවා. සර් ඔව්. සර් අර තරු දෙක දාන්න කිව්වේ අර දෙක නේ සර්? ඔව් සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය කියන තැනට පුතේ තව දෙක දාලා තියාගන්න. මොකද ඒක අර විභාගයේදී කෙටි හැඳින්වීමක් කරන්න කියලා ගොඩක් වෙලාට අහනවා. ඒක නිසා ගොඩක් හරුවක් දාලා තියාගන්න. ඒක පාඩම් කරගද්දී විශේෂයි කියලා පෙන්නන්න ඕන නිසා. හරි. මෙන්න මෙහෙම කොටුවක් ඇන්දොත් හරි. මෙන්න මෙතන පුතේ කාර්යක්ෂමතාවය කියන එක තියෙන්නේ කොයි කොටුවේද? 1 2 3 4. කොයි කොටුවේද කාර්යක්ෂමතාවය තියෙන්නේ? sorry කළමනාකරණය කියන එක තියෙන්නේ. කියන්න බලන්න. කීවෙනි කොටුවේද? පුතේ මේක විභාගයේදී අහ ප්‍රශ්නයක්. මම මේකයි චුට්ටක් කල්පනා කරේ මෙන්න මෙහෙම අහලා කාර්යක්ෂමතාවයේ තියෙන්නේ කොයි කොටුවේද කියලා තමයි sorry කළමනාකරණයේ තියෙන්නේ මේ කොටු හතරෙන් කෝකෙද කියලා තමයි ඇහුවේ. පළවෙනි කොටුවේ සඵලදායීතාවය ඇත සඵලදායීතාවය ඇත. දෙවෙනි කොටුවේ සඵලදායීතාවය ඇත කාර්යක්ෂමතාවය ඇත. තුන්වෙනි කොටුවේ සඵලදායීතාවය නැත කාර්යක්ෂමතාවයක් නැත. හතරවෙනි කොටුවේ කාර්යක්ෂමතාවය නැත සඵලදායීතාවය කාර්යක්ෂමතාවයක් නැත. ඕකේද පුතේ කළමනාකරණය කියන එක තියෙන්නේ. කාටද කියන්න පුළුවන් උත්තරේ? දෙකේ ඔව්. මෙන්න මෙතන තමයි පුතේ කළමනාකරණය කියන එක තියෙන්නේ. පුතේ මේක විභාගෙදී ආ ප්‍රශ්නයක්. මේකත් පොඩ්ඩක් ලියාගන්න. පැන්සලෙන් ලියාගත්තත් කමක්
හරිද පුතේ? හරි මේක මම කරනවා. හරි අපි අනුමාත්‍රිකාවක් ලියමු. දැන් අපි කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා කතා කරා. අනුමාත්‍රිකාවක් කියන්නේ කළමනාකරණ කාර්යය. කළමනාකරණ කාර්යය. සර් මොකක්ද සර් කිව්වේ සිග්නල් නෑ ඇහෙන්නේ. මොකද්ද පුතේ? කවිද? සර් ලියාගන්න කිව්ව මොනවා හරි කැඩි කැඩි ඇහෙන්නේ. අනේ හරි. මාත්‍රිකාව ලියන්න කියන කිව්වේ කළමනාකරණ කාර්යයන්.